බේසික්ස් එක තමයි සියලුම දේවල් රෝග සැදීම රෝගවල සුවපත් කිරීම මේ හැම දෙයක්ම අපි කතා කරන්නේ මේ කියන මූලික සිද්ධාන්තත් එක්ක. Right, then the tridosha, the three functional elements of the body, and this is related to the universe also. Then vata pitta kapha, then these are the main functional elements in the universe also. Then there are five elements called apo, tejo, vayu, patavi, akasha. Then all the elements in the universe was built up in these five elements. මේ විශ්වයේ ගොඩනැගීම වෙලා තියෙන මේ කියන එලිමන්ට්ස් පහක්. මොකද මේ ආපෝ, තේජෝ, පඨවි, වායු, ආකාශ. මේක මේ සාමාන්‍යයෙන් සමාජෙත් ගොඩක් අය දන්න දෙයක්. ඉතින් මේ කියන වර්ග පහෙන් තමයි මේ විශ්වය කියන එක ගොඩනැගිලා තියෙන්නේ. ඒතර මේ කියන දේම තමයි අපි වාත පිත්ත කප කියන තුනකට කෙටි කරලා තියෙන්නේ. මෙතනදී ඕනම දෙයක් කියන්නේ මනුස්ස ශරීරයක් තියෙන ඕනම ඖෂධයක් ඕනම ද්‍රව්‍යයක් මේ හැදිලා තියෙන්නේ මේ එලිමන්ට්ස් වලින්. මෙතන වාත කියපුවාම නැත්නම් the element called water මේ කියන්නේ අපි එදිනෙදා අපි දකින මේ වාතය කියන අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. Water means the moving power. Then water can move something or the change the location. Pitta means the power. Then kapha means this is called watery, not water, this is watery. That means the kapha can control the agni. Pitta means the agni or the this is the main power source. එතකොට අපි විශ්වයේ තියෙන මූලික මේ ශක්ති ප්‍රභේදයන් තුනක් ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. යම් කිසි චලනයක් කරන්න පුළුවන්. දෙයක් තියෙන ලොකේෂන් එක චේන්ජ් කරන්න පුළුවන්. එනර්ජි එකක් නැත්තම් ෆෝස් එක තමයි අපි වාත කියලා කියන්නේ. මෙතන අදහස් කරලා දෙන්නේ. අපි එදිනෙදා පාවිච්චි කරන වචන උනාට මේකේ ආයුර්වේදික් මීනින්ග් නැත්නම් මේ වේදාංග මීනින්ග් එකේ වෙනසක් තියෙනවා. මම ඒතර පිත කියපුවා මේකේ තියෙන්නේ අග්නිය නැත්නම් මේ දෙයක් වෙනස් කරන්න පුළුවන් චේන්ජ් එකක් කරන්න පුළුවන් එනර්ජි එක තමයි එතන පිත කියලා අපි අදහස් කරන්නේ. කප කියන්නේ වතුර නෙමෙයි මේකේ අර අග්නිය කන්ට්‍රෝල් කරන්න පුළුවන් පවර් එක තමයි කප කියලා කියන්නේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි question and answer session එකේදී කතා කරමු. මේ තියෙන ත්‍රිදෝෂ නැත්නම් මේ කියන මේ elements ගැන යම් අවබෝධයක් අපිට තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි හැදෙන හැම ලෙඩ රෝගයකටම හේතුව බේස් එක පටන් ගන්නෙ මෙන්න මේ කියන වාත පිත්ත කප කියන ත්‍රිදෝෂ මුල් කරගෙන. ආයුර්වේදයේ තියෙන බේසික් නැත්තම් පළවෙනිම පොයින්ට් එක තමයි මේ වාත පිත්ත කප කියලා කියන්නේ. right අපි තවත් ටිකක් මේක බලමු. ඒතර වාත පිත්ත කප මම කලින් කිව්වා වගේ වාත කියලා කියන්නේ දෙයක් වෙනස් කරන්න පුළුවන් හැකියාව. පිත කියලා කියන්නේ එනර්ජි එක. කප කියලා කියන්නේ මේ පිත කන්ට්‍රෝල් කරන නැත්නම් මේ අග්නි කියන ප්‍රභේදය කන්ට්‍රෝල් කරන එනර්ජි එක තමයි නැත්නම් මේ ෆෝස් එක තමයි කප කියලා කියන්නේ. මේකදී අපි ගොඩක් අය වෝටර් කියන එක පාවිච්චි කරනවා. හැබැයි ඒක වැරදි. වැරදි වෙන්න හේතුව තමයි කප කියපුවම වෝටර් විතරක් නෙමෙයි. වෝටරි තියෙන ඕනම දෙයක් කප කියන ගණයට තමයි අපේ කතා කරලා තියෙන්නේ. right. ඒතර මේ තියෙන ත්‍රිදෝෂ වාත පිත්ත කප කියන මේ ත්‍රිදෝෂ වලින් පස්සේ අපි කතා කරන්නේ සප්ත ධාතු. ඒතර මේ සප්ත ධාතු කියලා කියන්නේ මොකද්ද? අපේ ශරීරයේ දරාගෙන ඉන්න ශරීරයේ තියෙන ස්ට්‍රක්චර් එක තමයි මේ ධාතු වලට බෙදලා තියෙන්නේ. Then there are 7 dhatu. First one is rasa. The meaning of rasa is what we can feel the taste. So අපිට දෙයක් මේ හැම
ත්‍රිදෝෂයක් නැත්නම් මේ වාත පිත්ත කප කියන හැම දෙයක්ම සප්ත ධාතු කියන ඒවා මේ හැම දෙයක්ම අපි ගන්න අපේ ෆුඩ්ස් වලින්. ඒතර මේ අපි ගන්න ෆුඩ්ස් වල අපිට ඒකේ දැනෙන පළවෙනි දේ තමයි රස. ඒතර මේ රස කියන එක අපිට දැනෙන ටේස්ට් එක තමයි මෙතන රස කියලා හඳුන්වලා තියෙන්නේ. ඒතර මේ රස කියන එක ඇත්තටම එතකොට මේ විදිහට අපි බලනකොට රස කියන එකත් එක්තරා විදිහකට ට්‍රීට්මන්ට් එකක් වෙනවා. ඒක අපිට නෑ කියන්න බෑ. for example අපිට උණ තියෙනවා. උණ තියෙන වෙලාවට අපි කවුරුවත් පැණි රස කන්න කැමති වෙන්නේ නෑනේ. අපි ගොඩක් අයට කන්නේ ඇඹුල් දෙයක්. මේකට හේතුව තමයි මේ ඇඹුල් කියන රසය අපිට දැන් උණ තියෙන වෙලාවකට කප වැඩි වෙලා. ඒ කියන්නේ සෙම ගතිය වැඩි යන්නේ. ඒතර මේ කප කියන එක හැදෙනවා පැණි රස වැඩිපුර ගත්තහම පැණි රසෙන් මේ හැදෙන අපේ ඇඟ ඇතුලේ ඩෙවලොප් වෙන ෆන්ක්ෂන් එක නැත්නම් ෆෝස් එක තමයි කප. හැබැයි ඇඹුල් රසය ගත්තහම කප කියන එක කන්ට්‍රෝල් වෙනවා. මේ විදිහට ගත්තාම රස කියන එකත් එක්තරා විදිහකට ට්‍රීට්මන්ට් එක. හැබැයි අපි මේක එච්චර හිතන්නේ නැහැ. ඒ වුණාට අපේ බොඩි එක හැදිලා තියෙන්නෙම ස්වභාවික දේවල් වලින් අපේ ඒ මොහොතට අවශ්‍ය කරන දේ විතරක් ඇඟට ගන්න පුළුවන් විදිහට. මොකද මිනිස්සු සහ සත්තු කවුරුවත් මුලදී පරිණාමය වෙනකොට මේ කටියට බෙහෙත් කරන්න කවුරුවත් හිටියේ නැහැ. බෙහෙත් කියලා දෙයක් වෙනම තිබුණේ නැහැ. ඒතකොට හැම වෙලාවකටම අනුවර්තන වෙලා තියෙන්නේ වඩාත් සුදුසු දේ ස්වභාවිකව ලබා ගන්න පුළුවන් වෙන විදිහට. ඒතකොට කෙනෙකුට උණ වෙලාවකට මේ ඇඹුල් කන්න හිතෙන එකෙන්ම කරන්නේ මේකට කිසියම් ආකාරයක ට්‍රීට්මන්ට් එකක්. දැන් අපි කන දේවල් වලින් ඒතකොට අපිට දැනෙන රස කියන එක තමයි මේ හම්බෙන පළවෙනි ධාතු. right. ඒතකොට මේ රස කියන ධාතුවෙන් පස්සේ හැදෙනවා රක්ත. රක්ත means the blood. Then what is the importance of blood for us? Then blood can transform the oxygen and nutrients and all the things all over the body. So මේ රස කියලා ගන්නකොට මෙතන තියෙන නියුට්‍රිෂන්ස් තියෙනවා. ඊට පස්සේ අපේ ගන්න ඔක්සිජන් වගේ දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම අපේ ශරීරයේ පුරාවටම අරන් යන්නේ මේ රක්ත කියන ධාතුව. රක්ත කියලා කියන්නේ අපි මෙතනදී රුධිරය නැත්නම් blood. මේ අපි ගන්න ආහාරයේ තිබුණු පළවෙනි දේ තමයි රස. මේ රස නිසා හැදුන දෙවෙනි දේ තමයි රක්තය නැත්නම් blood කියලා කියන්නේ. මේ blood වල දැන් තියෙන්නේ මොනවද? අපි ගත්තු ආහාරවල තිබුණු නියුට්‍රිෂන්ස් ටික ඔක්කොම දැන් තියෙනවා blood වල. එතන මේ blood cells වලින් මොකද කරන්නේ? මේක අපේ ඇඟ පුරාවටම අරගෙන යනවා. එතන මේකෙන් ඩෙවලොප් කරනවා. මේ අරන් ආපු නියුට්‍රිෂන්ස් වලින් හැදෙනවා මාංශ කියන කොටස. මේ තමයි මසල්ස්. දැන් මසල්ස් වලින් මොකද කරන්නේ? අපේ මේන් ස්ට්‍රක්චර් එක හදලා තියෙනම මසල්ස් වලින්. ඒතර අපේ ජොයින්ට්ස් වැඩ කරන දේවල් අපිට කෙලින් හිටගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒතර අපි මේ වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම වෙලා කන්ට්‍රෝල් කරන්නේ මසල්ස් නැත්නම් මේ කියන මාංශ ධාතු. ඒතර මේක ඩෙවලොප් වෙන්නේ මේ රක්තයේ තිබුණු පෝෂණය අරගෙන තමයි ඊළඟ ධාතුව මේ මාංශ කියන කොටස ඩෙවලොප් වෙන්නේ. Right. The next one is Meda. Meda means the fat. Then what is the importance of fat for us? So මේ fat කියන එක නැත්නම් මේ මේදා කියන ධාතුව තමයි මේ මාංශ නැත්නම් මේ මාංශ කියන ධාතුවේ වර්ධනයෙන් පස්සේ ඉතුරු වෙන දේවල් වලින් ඩෙවලොප් වෙන්නේ. එතකොට අපිට දැන් මේදා ධාතුව කියන එක ඒකෙන් ඩෙවලොප් වෙන එක තමයි අස්ථි. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ වෙස්ටර්න් නොලෙජ් එක මේක අනිත් පැත්තට යන්නේ. ඒ කියන්නේ දැන් මජ්ජා වලින් තමයි රක්තාණු නිෂ්පාදනය කරන්නේ. දැන් ඔයාලා O level A level වලට සයන්ස් ඉගෙනගෙන තියෙනවා නම් මෙතන ඔයාලට පේනවා ඇති පරස්පර විරෝධී දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් වෙස්ටර්න් නොලෙජ් එකේ හැටියට රක්තාණු නැත්නම් රුධිරය කියන එක නිපද වෙන්නේ අස්ථි මජ්ජා වලින්.
හැබැයි ආයුර්වේදික් ටීචින්ග්ස් වලදී මේක අනිත් පැත්තට තියෙන්නේ. හැබැයි මේ වේදාංග එහෙම නැත්නම් මේ ඉන්ඩිජීනියස් ටීචින්ග්ස් හැම එකකම තියෙන්නේ මේ සිස්ටම් එක. ඒ කියන්නේ රුධිරේ තමයි මේද ඩෙවලොප් කරන්නේ. ඊට පස්සේ මේදා වලින් මේද හදලා එතනින් එහාට තමයි අස්ථි කියන පාර්ට් එක අස්ථි කියන ධාතුව ඩෙවලොප් කරන්නේ. එතකොට අස්ථි කියන්නේ අපේ තියෙන බෝන්ස්මයි. එතකොට මේ බෝන්ස් වලින් කරලා තියෙන්නේ ඕනම කෙනෙක්ගේ තියෙන ස්ට්‍රක්චර් එක. මේන් ස්ට්‍රක්චර් එකම හැදිලා තියෙන්නේ මේ අස්ථි වලින්. ඒතර අස්ථි වලින් හැදෙන ඊළඟ කොටස. ඒ කියන්නේ හැම එකකම හොඳම කොටස තමයි ඊළඟ ධාතුව ඩෙවලොප් කරන්න යන්නේ. ඒතර මේ අස්ථි කියන ධාතුව නැත්නම් මේ අස්ථි වලින් පස්සේ හැදෙනවා මජ්ජා කියන ධාතුව. ඔයාලා දන්නවද මෙරබෝන් කියන එක මේ අස්ථි මැද තියෙන්නේ. ඒතර මේ මජ්ජා වලින් තමයි හැදෙන්නේ සුක්‍ර ධාතු කියන ඒවා. ඒතර මේ ඕනම දෙයක තියෙන හොඳම කොටස මේකේ තියෙන වැඩිම තියෙන නියුට්‍රිෂන්ස් ටික ගිහිල්ලා නවතින්නේ සුක්‍ර ධාතුව වලින්. ඒතර මේ සුක්‍ර ධාතුව හැදෙන්න හේතු වෙලා තියෙන්නේම මේ වර්ගයේ දිගටම නිරෝගී වර්ගයක් පවත්වාගෙන යන්න. මේක අපි කතා කරලා නැති තව පාර්ට් එකක් තියෙනවා. ඒ තමයි මේ සුක්‍ර ධාතුවෙනුත් පස්සේ හැදෙන එකක් තියෙනවා. මේ හැම එකකම තියෙන අවසානම ඵලය. ඒකට අපි කියනවා ඕජා නැත්නම් ඕජස් කියලා කියනවා. මේ ඕජා කියන එක කෙනෙක්ගේ තියෙන ඩ්‍රොප්ස් 8ක් විතර බොහොම පොඩි ප්‍රමාණයක්. මේ ඕජා වලින් තමයි ඕනම කෙනෙකුගේ තියෙන මේ හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්නේ. ඒ කියන්නේ දැන් කෙනෙක්ගේ තියෙන නිරෝගීකම අපි කියනවා දැන් සුදුයි කියන එක වෙනම දෙයක්. හැබැයි කෙනෙක්ගේ ග්ලැමර් එක කෙනෙක්ගේ තියෙන අර දීප්තිමත් ගතිය කෙනෙක් දැක්කම එයාගේ තියෙන නිරෝගීමත් ගතිය මේක තීරණය වෙන්නේ ඕජා කියන එකෙන්. ඔයාලා දන්නවා සමහර කට්ටිය අපි දකින්නකොට නිකන් ලෙඩ පාට කියනවා. එයා නිකන් ලෙඩ වෙලා වගේ. එහෙම නැත්නම් එයාට දැන් නිකන් ලෙඩ පාටක කළු වෙලා ගිහිල්ලා. ඔය වගේ අපි කතා කියනවා. ඒතර මේ ඇත්තට මෙහිම වෙන්නේ අපේ තියෙන ඕජස කියන එක වීක් වුණාම. ඉතින් මේ සප්ත ධාතු වල එක්ස්ට්‍රීම් එන්ඩ් එක නැත්නම් මේ හැම එකකම ධාතු 7 ඩෙවලොප් වෙලා ඒකේ තියෙන එක්ස්ට්‍රීම් එන්ඩ් එකේදී තමයි ඕජස් නැත්නම් ඕජා කියන එක ඩෙවලොප් වෙන්නේ. ඒතර ඕනම කෙනෙක්ගේ තියෙන ග්ලැමර් එක හැදෙන්නේ ඕනම කෙනෙක්ගේ තියෙන නිරෝගීකම හැදෙන්නේ මෙන්න මේ ඕජා ධාතුව නැත්නම් මේ තියෙන ඕජස් වල තියෙන ප්‍රමාණය අනුව. ඒතර ඔයාලට දැන් තේරෙනවා ඇති මේ හැම දෙයක්ම මේ හැම සප්ත ධාතුවක්ම මේකේ කන්සෙප්ට්ස් කීපයක් තියෙනවා. කොහොම වුණත් බහුතරයක් මතය පිළිගන්නේ හැම එකකම තියෙන හොඳම කොටසින් ඊළඟ ධාතුව ඩෙවලොප් වෙනවා කියන එක. ඉතින් මේ හැම ධාතුවක්ම ඩෙවලොප් වුණේ අපි ගන්න කෑම මත අපේ තියෙන අපි ගත්තු ෆුඩ්ස් වලින්. එහෙනම් මේ ගන්න හැම ෆුඩ් එකකම තියෙන්නේ මොනවද? මේ වගේ තියෙන්නේ වාත, පිත්ත, කප කියන ගුණ. මොකද්ද මේ වාත කියන ගුණය මොකද්ද? එතකොට පිත්ත කියන ගුණය මොකද්ද? කප කියන ගුණය මොකද්ද? මෙන්න මේ දේවල් ඩෙවලොප් වුණේ කොහොමද? මේ අපි ගත්තු කෑම අනුව. එහෙනම් ආයුර්වේදයේ හැටියට පාවිච්චි කරන බහුතරයක් මෙඩිසින්ස් ගත්තාම අපි එදිනෙදා කන බොන જાති. හැබැයි මේකෙන් මොකක්ද අපි කරලා තියෙන්නේ මේ තියෙන වාත පිත්ත කප කියන දේවල් වල තියෙන ඉන්බැලන්ස් එක හදලා තමයි තියෙන්නේ. right අපි තව ටිකක් මේක බලාගෙන මේ ආයුර්වේදයේ තියෙන ඊළඟ ප්‍රධානම දේ තමයි අග්නි. What is the meaning of agni? This is fire, but there are several type of fire. So the agnis in the body. Then what can agni do? This is the next question. Then agni can change something, or this is the energy. Then the main agni type in the body is jatra agni, which is in using for diagnosis system. So මේ හැම දෙයකම අපි ගන්න අපි හිතමු අපි මොනවා හරි ගත්තු ෆුඩ් එකක් තියෙනවා කියලා. මේ ෆුඩ් එක හරිනම් අපි මේකට කියනවා පාක නැත්නම් මේක ජීර්ණය කරන්න ඕනේ. එතන මේ ජීර්ණය කරන්නේ මේ අග්නි කියන දේ. නැත්නම් මේ ජීර්ණය කරන්න ඕන කරන
එනර්ජි එක දෙන්නේ මේක අනිවාර්යෙන් අග්නිය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ෆයර්. ඒතර මේ අග්නිය හරියට වැඩ කරේ නැත්නම් සම්පූර්ණ ජීර්ණ පද්ධතිය වැඩ කරන්නේ නැහැ. ඒතර මේ ජීර්ණ පද්ධතිය වැඩ කරන්නේ නැහැ කියන්නේ කොහොමද? මෙයාගේ ගත්තු ආහාරයේ තිබුණු නියුට්‍රිෂන්ස් ටික ඇඟට එන්නේ නැහැ. එතකොට ඇඟට එන්නේ නැහැ කියන්නේ මොකද්ද වෙන්නේ? අර කියපු සප්ත ධාතු ඒ කියන දේ ප්‍රමාණ වලින් ඇඟ ඇතුලේ ඩිවලොප් වෙන්නේ නැහැ. ඒතකොට සප්ත ධාතු ඩිවලොප් වෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? අපේ තියෙන ඇඟේ තියෙන ඕජස් ප්‍රමාණය දවසින් දවස අඩු වෙනවා. එතකොට අන්න එතනින් තමයි මිනිසුන්ගේ ග්ලැමර් එක අඩු වෙලා යනවා, කළු වෙලා යනවා, ලෙඩ පාට එනවා, මේ හැම දෙයක්ම. එහෙනම් කෙනෙක් හොඳ විදිහට නැත්නම් නිරෝගීමත් වෙන්න නම් මෙන්න මේ කියන බේසික්ස් ටික එයාගේ හදන්න. ඒකට ආයුර්වේදයේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් වලදී නිරෝගීකම රැක ගැනීමට නම් මේව අපි මේන්ටේන් කරන විදිහ තමයි කියලා තියෙන්නේ. right. එතකොට ආයුර්වේද හැම එකක්ම තියෙන්නේ ශ්ලෝක වලින්. ඒතර ආයුර්වේදයේ අපි තියෙන ශ්ලෝකයක්ම ගමු කොහොමද මේකේ මේ නිරෝගී කෙනෙක් ගැන විස්තර කරලා තියෙන්නේ. ඒක කියන සමදෝෂ සම අග්නීච. සමදෝෂ මොකද්ද මේ සමදෝෂ කියන්නේ? well balanced ත්‍රිදෝෂ. එතකොට ත්‍රිදෝෂ කියන්නේ ත්‍රිදෝෂ බැලන්ස්. මේකේ එකම ලෙවල් එක කියන එක නෙමෙයි. يعني මේක බැලන්ස් වෙන්න ඕනේ. එකම ලෙවල් එකට එනවා කියන එක බැලන්ස් වීම නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. සමදෝෂ means well balanced ත්‍රිදෝෂ. Sama Agni means well balanced Agni. What is the meaning of well balanced? This is not more than required level or the less than required level. And the Samadhatu means best balanced Saptadhatu. Malakriya means the outcomes of the intakes. අපි මෙතෙන්ට එනකම් තියෙන දේවල් කතා කරා. ඒක මොකද්ද? දෝෂ බැලන්ස් වෙන්න ඕනේ. සමදෝ සමග්නීච. අග්නිය බැලන්ස් වෙන්න ඕනේ. නැත්නම් දැන් අපි දෙයක් කෑමක් හදනවා නම් මේකට ඕන්ට වඩා ගින්දර වැඩි වුණොත් මේක හරි විදිහට හදෙන්නේ නැහැ. මේක එක්ක පිච්චිලා යනවා. ඒකට මේක හරි ප්‍රමාණයෙන් තිබුණොත් විතරයි. මදි වුණොත් ඒක ආහාරය අමු වෙලා යනවා. ඒ වගේ තමයි අග්නියත් සමාන වෙන්න ප්‍රමාණ තියෙන්න ඕනේ. දෝෂත් බැලන්ස් වෙලා තියෙන්න ඕනේ. සප්ත ධාතු බැලන්ස් වෙලා තියෙන්න ඕනේ. ඕනම දෙයක් වැඩි වුණා. දැන් හිතන්න කෙනෙක්ගේ මාංශ ධාතුව වැඩි වුණා. මොකද වෙන්නේ? එයාගේ මස් ඇඟ පුරාම එල්ලිලා වැටෙනවා. ඊට පස්සේ ඕන්ට වඩා මහත් වෙනවා. ඒ වගේ. කෙනෙක්ගේ හිතන රක්ත ධාතුව වැඩි වුණා. මොකද වෙන්නේ? මේක අසනීපයක්. ඕන් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. රක්තවාතය වගේ ලෙඩවලට එනවා. මේක ප්‍රශ්නයක්. අඩු වුණොත් ලෝ ප්‍රෙෂර් එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න. මාංශ ධාතුව අඩු වුණොත් ඕන්ට වඩා කෙට්ටුයි. දැන් හිතන්න කෙනෙක්ගේ මේද ධාතුව වැඩි වුණා කියලා. එහෙනම් මේ අර සමාට වල දැකලා ඇති. බඩවල් එහෙම ඉස්සරහට එල්ලිලා. නේ? මේක අර ඇඟ එල්ලිලා වැටෙන ප්‍රමාණය කියලා ඇඟේ හැඩේ විරූපී වෙලා විකෘති වෙලා නේ ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ මේක අර ඇඟේ තියෙන තෙල් දිය කරන්න කියලා ලෝකයේ තියෙන ටැබ්ලට්ස් ටික ගෙනල්ලා බොනවා ඊට පස්සේ එක්සර්සයිස් කරන්න වෙනවා ඔයගේ ප්‍රශ්නේ නම් මේ හැම දෙයක්ම වැඩිවීම හෝ අඩුවීම දෙකම ප්‍රශ්නයක් පැහැදිලි මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා සරල දෙයක් right එතකොට මේකේ අනිත් දේ තමයි ප්‍රසන්න ආත්ම ඉන්ද්‍රියම් මේ හැම දෙයක්ම පිස්සන්ටත් ඔය දේවල් ටික වෙනවනේ හැබැයි එයාලගේ මොකක්ද නැත්තේ මේ මනස ප්‍රසන්න විදිහට මේක තව මේවා ගැඹුරු විස්තර තියෙනවා මේකේ මානසික ස්වභාවය විස්තර කරනවා මේ ඇඟේ අපි කතා කරේ ෆිසිකල් බොඩි එක ගැන ත්‍රිදෝෂ සප්ත ධාතු අග්නි මේ හැම එකක්ම ෆිසිකල් බොඩි මේ වගේම තියෙනවා මනස ලෙඩ වෙන විදිහ මනස හැදුන විදිහ මේ වගේ මනසත් හරි විදිහට තිබුණොත් විතරයි එයා නිරෝගී කෙනෙක් වෙන්නේ. right මේ කියන්නේ සුශ්‍රුත ඍෂි එයා ලියලා තියෙන පොතක් සුශ්‍රුත සංහිතා කියලා.
මේක තමයි ආයුර්වේදික වල බේසික්ස් තියෙන. මේ වගේ තියෙනවා චරක සංහිතා, සුශ්‍රුත සංහිතා. ඔය වගේ සංහිතා පොත් තියෙනවා. ඒත් මේකෙදි විස්තර කරලා තියෙන ශ්ලෝකයක් තමයි මේ තියෙන්නේ. right. අපි මේ ටික බලාගෙන යමු. ප්‍රශ්නයක් තිබුණොත් ඔයාලා question එක මේ Q&A session එකේදී දැන් right. then මම අද focus කරපු දේ තමයි උත්පත්ති දෝෂ or this is called the ප්‍රකෘති. ඒ කියන්නේ අපි කවුරුවත් well balanced නැහැ. ඒ කියන්නේ අපේ තියෙන ත්‍රිදෝෂ අපි උපතින්ම balance වෙලා නැහැ. දැන් එක එක්කෙනාගේ දෝෂ යම් කිසි දෝෂයක් එක්කෝ වැඩි එක්කෝ අඩුයි. දැන් උදාහරණයක් විදිහට කෙනෙක්ගේ උපදිනකොට මෙයාගේ වාත දෝෂය වැඩිපුර තියෙන්න පුළුවන්. පිත්ත දෝෂය වැඩිපුර තියෙන්න පුළුවන්. කප දෝෂය වැඩිපුර තියෙන්න පුළුවන්. අපි මෙන්න මේ ඉපදුණු විදිහ ඉපදුණු දෝෂය නැත්නම් ඉපදෙනකොට වැඩිපුර ගෙනාවු එකට අපි කියනවා උත්පත්ති දෝෂ ඕද ප්‍රකෘති. දැන් මේ ඔයාලට පේන පික්චර් එකේ මේ තුන් දෙනෙක් ඉන්නවා පැහැදිලි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒතකොට මේ බලන්න වාත ප්‍රකෘති තියෙන කෙනා පිත්ත ප්‍රකෘති තියෙන කෙනා කප ප්‍රකෘති තියෙන කෙනා මේ කියන ලක්ෂණ ඇත්තටම මෙයාලගේ තියෙනවා. ඒතර මේ කියන උත්පත්ති දෝෂයේ බැලන්ස් කරන්න. ඒ කියන්නේ ඔටෝමැටිකලි මේක බැලන්ස් වෙන්නේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි එක එක කාලවලදී මේ ප්‍රමුඛ වෙන දෝෂ තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අප්‍රේල් මේ යන කාලෙදී පිත්ත දෝෂය ප්‍රමුඛ වෙනවා. ඒ වගේම දවසෙත් මේ දෝෂ තුන උදේට දවල්ට රැට මේ දෝෂ ප්‍රමුඛ වීමේ චක්‍රයක් තියෙනවා. ඒක දැන් මේ කාලේ ඕනම ગેස්ට්‍රයිටිස් තියෙන කට්ටියට පිත්ත ප්‍රධාන වෙන රෝගය. ඒ කියන්නේ දැන් හිතන්න මේ දවස්වල ગેස්ට්‍රයිටිස් තියෙන කට්ටියගේ අනිවාර්යෙන් ඒක වැඩි වෙලා තියෙනවා. උෂ්ණාධික රෝග තියෙන කට්ටියට අනිවාර්යෙන් ඒක වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ යන කාලය නැත්නම් මේ අවුරුද්දේ මේ යන ඍතුව මේ පිත්ත වැඩිපුර වැඩ කරන කාලය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇඟේ දැන් අපිට මේක විශ්වයත් එක්කත් ගැලපෙනවා. ඒ කියන්නේ මේ කාලෙදී සූර්යයා ලංකාවට ආසන්නවම ගමන් කරනවා. අවට පරිසරය උෂ්ණාධිකයි. ඒ වගේම තමයි මේ බලපෑම මිනිස්යන්ට සත්තුන්ට අනිවාර්යෙන් එනවා. එතකොට මේ පිත්ත මේ දවස්වල අනිවාර්යෙන් වැඩි. එතකොට මේ වගේම තමයි මේ අවුරුද්ද පුරා මාස 4 බෙදලා තියෙන විදිහට වාත පිත්ත කප මුල් වෙන ඍතුන් එනවා. දැන් මේ කාලවල ඉපදෙන කට්ටියට මේ කියන දෝෂය වැඩිපුර නැත්නම් මේ කියන දෝෂයේ ප්‍රමුඛ වීමේ සම්භාවිතතාවයක් තියෙනවා. ඒ වගේම තමයි දවස බෙදීම. උදේ දවල් රාත්‍රී කියන මේ කාල තුන අනුව සහ රාත්‍රියේදී තුනට බෙදුනහම වාත පිත්ත කප දෝෂ ප්‍රමුඛ වීමේ චක්‍රයක් තියෙනවා. මේ කාලෙදී මේ ඉපදෙනකොට මේ වෙනකොට මේ කියන දෝෂ අඩු වැඩි වශයෙන් ප්‍රමුඛ වීම තමයි අපි උත්පත්ති දෝෂ කියලා කියන්නේ. දැන් ආයුර්වේද කියන එක ඉන්දියාවේ හැදෙන්නේ මේකෙත් ඇත්තටම කුල කියන concept එක තියෙනවා. ඒ කියන්නේ මේකේ රජුරවන්ට කරන බෙහෙත් වෙනයි ට්‍රීට්මන්ට් වෙනයි සිටුන් සහ ප්‍රභූන්ට කරන ට්‍රීට්මන්ට් වෙනයි සාමාන්‍ය ට්‍රීට්මන්ට්ස් වෙනයි. මේකට හේතුව තමයි මේ තියෙන කොස්ට් එක දරා ගන්න පුළුවන් වීම සහ බැරි වීම කියන සාධකය. දැන් හිතන්න රජ කෙනෙක් හදනවා නම් මේ ඊළඟකින් නැත්නම් ඊළඟට රජ වෙන කෙනාව හදනකොට එයාට වාතය වැඩි කෙනෙක් වුණොත් එතන ප්‍රශ්නයක්. පිත්ත වැඩි කෙනෙක් වුණොත් එතන ප්‍රශ්නයක්. කප වැඩි කෙනෙක් වුණොත් එයා රට පාලනය කරන එක පැත්තකින් තියලා එයා දවස පුරා නිදිය ගන්න බලනවා. පිත්ත වැඩි කෙනෙක් එයා හැම වෙලාවකම ආවේගශීලී ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි මේක ඉස්සරහට කතා කරමු. වාත වැඩි කෙනෙක් එයා වෙනවා. එතකොට මෙයාට රටක් පාලනය කරන්න අද කාලේ වගේ නෙමෙයි අවට රටවල් වලින් යුද්ධ වෙනවා. එතකොට මේ තියෙන දේවල් මැනේජ් කරගන්න නම් එයා වෙල් බැලන්ස් නැත්නම් මේ වාත පිත්ත කප කියන දෝෂ බැලන්ස් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ නිසා තමයි අහලා ඇති පංචකර්ම වගේ ට්‍රීට්මන්ට්ස් තියෙනවා. මේ කියන්නේ දැන් ඉපදෙන්න ඉන්න දරුවව බැලන්ස් කරන්න අම්මටයි තාත්තටයි ඊට කලින් ඉඳලා කරන්න ඕනේ ට්‍රීට්මන්ට්ස්. ඒතකොට මෙන්න මේ වගේ ක්‍රම වලින් තමයි මේක බැලන්ස් වෙච්ච කෙනෙක් ගන්න. දැන් අපි කාගේවත් මේ විදිහට ට්‍රීට්මන්ට්ස් කරලා නැහැනේ. එතකොට අපි හැමෝම කිසියම් දෝෂයක් මුල් වෙච්ච කට්ටිය.
ඒ නිසා අපි බලමු මේ දෝෂය අඳුරගන්න එකේ අපිට chances තියෙනවා ගොඩක්. මොකද හැම පැත්තකම මේක මේ ඇඟේ තියෙන ෆිසිකල් කන්ඩිෂන් එකක් විතරක් නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම ඊළඟට බලපානවා මනසට. මෙයාගේ ගති ගුණ වලට. එතකොට සමහර පුද්ගලයන්ගේ විවිධ ගති ගුණ තියෙන එක හේතුවක් තමයි මේ තියෙන මුල් වීම. right then වාත ප්‍රකෘති වාත ප්‍රකෘතියේ තියෙන කට්ටිය ස්ලිම්. ඒ කියන්නේ මොකද? එයාලා කෙට්ටුයි. දැන් ඔයාලා මතක් කරගන්න වාතයෙන් අපිට කෙරෙන දේවල්. වාතයේ තියෙන තැනක මොකද වෙන්නේ? වාතයේ තියෙන තැනක තෙතමනයට මොකද වෙන්නේ? තෙතමනිය වේලිලා යනවා. ඒ කියන්නේ දැන් අපිට මොනවා හරි දෙයක් වේල ගන්න ඕනේ. අදිසියට මොනවා හරි තියෙනවා අපි ෆෑන් එක දාලා තිබ්බහම තෙතමනය අර තියෙනේවා ටික වේලිලා යනවා. ඒ වගේ තමයි වාතයේ වැඩි කෙනෙක්ගේ ශරීරයේ වේලින ගතිය වැඩි. අපි මේකට කියනවා රළුයි. ඒ වගේ මෙයාලා ස්ලිම් සාමාන්‍ය කෙනෙකුට වඩා කෙට්ටුයි. හැබැයි මේ තුල මෙයාලා වාතය කෙනෙක් කොහොමද මේකේ ක්වොලිටිස් මොනවද? මේක එක තැනක තියන්න පුළුවන්ද වාතය? බෑ. මෙයා හැම වෙලාවකම මේක එයාගේ මූවමන්ට්ස් තියෙන්නේ. එක තැනකින් තව තැනකට යනවා. ඒ වගේ තමයි වාතයේ ප්‍රමුඛ වෙච්ච කෙනෙක් හැම වෙලාවකම එක හරි ක්‍රියාශීලී. ඉක්මනට වැඩ කරනවා. අනිත් කෙනෙකුට ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න බෑ. එයාලා හරි වේගවත්. ඒ වගේම මෙයාලා ප්‍රශ්නයක් තියෙන මෙයාලගේ එක විදිහට මනස තියෙන්නේත් නෑ. මනසත් ඉක්මනට මේ වගේම හරි වේගයෙන් සිතුවිලි වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඒ කියන්නේ මෙයා ප්‍රමුඛ වෙලා තියෙන මොකද්ද? වාතය. right. දැන් තනියම හිතලා බලන්න පුළුවන් මේ වගේ ලක්ෂණ තියෙනවද? කෙට්ටුයිද? ගොඩක් කෙට්ටුයි නම් අනිවාර්යෙන් එතන එයාගේ ප්‍රමුඛ වෙන්නේ වාතය. දැන් බලන්න මේ වගේ කට්ටියගේ වචන සමහරලාට රළුයි. රළුයි කියන්නේ හරි වේගෙන් කියලා දානවා. තියෙන දේ ටක් ගාලා ආය ඒකේ හොඳ නරක හිතන්න කලින් කියලා ඉවරයි. කියලා තමයි බලන්නේ ඒක මොකද්ද? ඒක විදිහට කතා කරපු එක කමන්නේ නැද්ද? ඒව බලන්නේ කතා කරලා. ඒ කියන්නේ මෙයාලා එච්චරකට වේගවත් වැඩ කරන විදිහ. එයාලත් එක්ක අනිත් කට්ටියට වැඩ කරන්න බෑ. right. ඒතකොට මේ හැම දෙයකම තියෙන හොඳ සහ නරක දෙකක්. ඒතකොට මේ වගේ වේගවත් වීම තුළ අපිට තියෙන strengths මොනවද? They can learn quickly. මේ වගේ they are highly creative. Then multitaskers. They can do more than one at the same time. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මෙයාලා හැම වෙලාවකම වේලෙන ගතිය වැඩි. ඒ කියන්නේ මේ එයාලගේ දැන් ස්කින් එක ගත්තත් ටිකක් එයාලා වේලෙනවා. ඒ කියන්නේ මේ ස්කින් එක රළු ගතියට එහෙම එන්න බලනවා ගතිය වැඩි. එයාලගේ තියෙන වීක්නස් එයාලට මේ තියෙන වේගය නිසාම අමතක වෙනවා. එයාලගේ මෝඩ් එක විදිහකට තියෙන්නේ හැම වෙලාවකම මේකත් චේන්ජ් වෙනවා. ඒ වගේම මෙයාලගේ දැන් කල්පනා මතක කරලා බලන්න වාතය සහ අග්නිය. රත් වෙච්ච තැනක වාතයට මොකද වෙන්නේ? ඒ වගේම සීතල වෙච්ච තැනක වාතයට මොකද වෙන්නේ? මෙයාලා ගොඩක්ම සෙන්සිටිව් වෙන්නේ සීතල කියන ගුණයට. කියන්නේ සීතල වෙලාවකදී වාතය කියන එක හැම වෙලාවකම කිපෙනවා. ඒ කියන්නේ දෝෂ බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට අපි වාත මුල් වෙච්ච රෝගයක් තියෙන කෙනෙකුට සීතල වතුර නෑවුවොත් සීතල වැදුනොත් මෙයාලගේ මේ ලෙඩේ වැඩි වෙනවා. ඒ වගේ මේ වාතයේ ප්‍රමුඛ වෙච්ච කෙනෙකුට සීතල කියන එක හැම වෙලාවකම අගුණයි. ඉතින් මේ දේවල් අපි දැනගෙන ඉන්නවනම් සමහර දේවල් අපිට පුළුවන් ඒ වගේ අවොයිඩ් වෙන්න. ඒ වගේම අපිට තේරුම් ගන්න බැරි කාගේ හරි ක්වොලිටි එකක් තියෙනවා නම් මොනවා හරි කෙනෙක්ගේ ක්වොලිටි එකක් අපිට තේරෙන්නේ නැහැ වගේ නම් මෙන්න මේ උත්පත්ති ප්‍රകൃති අනුව තමයි මේක වෙලා දෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ළඟ ඉන්න කෙනෙක් දිහා බලනකොට මේ කියන අංග ලක්ෂණ තියෙනවා නම් ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ කට්ටියගේ ප්‍රමුඛ වෙලා තියෙන වාතය. එහෙනම් මෙයාලගේ තියෙන මේ වාතයේ ගුණයන්. එහෙනම් එහෙම කෙනෙක් ස්පීඩ් වෙන එක හරි. මේ ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න යනකොට එයාලට අනිත් කට්ටියගේ ස්පීඩ් එක මදි වෙනවා. ඒ වගේ. right. එතකොට දැන් මේ තියෙන්නේ මේ වගේ තියෙන qualities. හරි. එතකොට මේකට ආයුර්වේදයේ දීලා දෙන solutions මොනවද? එතකොට වාතයේ වැඩි කෙනෙක් නම් එයා මොකද්ද කරන්න ඕනේ? එයාගේ වේගවත් බව නිසා එයා හැම වෙලාවකම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. එහෙනම් එයා හිතලා එයාගේ වේගය එයා කන්ට්‍රෝල් කරන්න ඕනේ. මොකද නැත්තම් මේකේ ස්ට්‍රෙස් එක දවසින් දවස වැඩි වෙනවා. ඒකට ඔයාලට කැමති දෙයක් ඇප්ලයි කරන්න පුළුවන්. සමහරට ඒක මෙඩිටේෂන් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ඒ වෙනකොට වෙන දෙයක් වෙන්න පුළුවන්. මෙයාලා මේ ගොඩක් එන්ටර්ටේන් කරන්න පුළුවන් අය. එතකොට ඒකෙදී තෝරගන්න පුළුවන් හොඳ මියුසික්ස් තෝරගන්න පුළුවන්. ඒ වගේ දේවල් පාවිච්චි කරලා එයාට මේක මැනේජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බෙහෙත් පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒකට කෙනෙක්ගේ ඇඩ්වයිස් එකක් එක්ක කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ඩේ ටු ඩේ ලයිෆ් එකේ පාවිච්චි කරන්න පුළුවන් පොඩි පොඩි ට්‍රීට්මන්ට්ස් තියෙනවා. හැබැයි එතනින් එහාට දෙයක් කරනවා නම් මේක කාගේ හරි ඇඩ්වයිස් එකක් එක කරන්න ඕනේ. එහෙම ඇරුණාම දැන් හිතන්න ඔයාලට තේරෙනවා දැන් ඔයාලට තේරෙනවා නම් දැන් මගේ ප්‍රමුඛ වෙලා තියෙන වාතය. හරි. දැන් ඔය කියන ක්වොලිටිස් ටික තියෙනවා. මේ තුල ඇත්තටම ස්ට්‍රෙස් එකකුත් තියෙනවා. එහෙනම් දැන් මේකත් එක්ක ස්ට්‍රගල් කරන්න නැතුව ඔයාලා බලන්න රයිට් මොකද්ද මේකට තියෙන සොලියුෂන් එක? පොඩි මෙඩිටේෂන් එකක් කරන්න පුළුවන්, හොඳ මියුසික් එකක් අහන්න පුළුවන් නේ. මේ තියෙන ස්ට්‍රෙස් එක අපිට රිලීස් කරගන්න පුළුවන්. රයිට්. ඊළඟට පිත ප්‍රකෘති. ඒතර පිත ප්‍රකෘති වලදී මෙයාලගේ හැම වෙලාවකම වැඩ කරන්නේ මොකද්ද? එනර්ජි එක. පිත කියලා කියන්නේම එනර්ජි. නැත්නම් මේ තියෙන හැම එකකම පවර් සෝස් එක. ඒතර මෙයාලා හැම වෙලාවකම මොකද්ද වෙන්නේ? මෙයාලගේ ස්කින් එක හරි ග්ලෑම කියන දීප්තිමත් දිලිසෙනවා. හොඳ සුදු පාටයි. සාමාන්‍යයෙන් වාතයේ තියෙන කට්ටිය ටිකක් වේලෙන ගතිය නිසා එයාලගේ සුදු පාට ගතිය අඩු වෙනවා. පිත ප්‍රමුඛ වෙනකොට තමයි මේ ස්කින් එක සුදු වෙන්නේ ගොඩක්. ඒ කියන්නේ මේකේ ග්ලැමර් එකක් හැදෙන්නේ පිත් තියෙන්න ඕනේ. ඒ වගේ මෙයාලා කට්ටියකින් වැඩ කරගන්න. එතකොට අනිත් කියන්නේ මෙයාලට හැම වෙලාවකම පිත වැඩි කියන්නේ ඇඟේ උෂ්ණය වැඩි. එතකොට මෙයාලා හැම වෙලාවකම මේ තුල යම්කිසි පීඩනයක ඉන්නේ. එතකොට මේ පීඩනය පාවිච්චි කරන්න පුළුවන් අනිත් කට්ටිය ලව්ව වැඩ කරව ගන්න. එතකොට කෙනෙකුට නායකයෙක් වෙන්න, ටීම් ලීඩර් කෙනෙක් වෙන්න ඔන්න ඒ වගේ කෙනෙකුට වඩාත්ම ගැලපෙන්නේ මේ පිත ප්‍රകൃතියේ තියෙන කෙනෙක්. එතකොට මේකේ තියෙන ස්ට්‍රෙන්ත්ස් තමයි පිත කියන එක සම්පූර්ණ අපි කතා කරා වගේ මේකේ තියෙන එනර්ජි එක. ඒතකොට මේ එනර්ජි එක තමයි හැම දෙයක්ම බිල්ඩ් අප් කරන්නේ. ඕනම දෙයක් ක්‍රියේට් කරන්නේ මේ තියෙන එනර්ජි එක අත්‍යවශ්‍යයි. එහෙනම් හොඳට මතක තියාගන්න කෙනෙක්ගේ බ්‍රේන් සෙල්ස් හදන්නේ කෙනෙකුට බ්‍රේන් සෙල් නැත්නම් කෙනෙක්ගේ බ්‍රේන් කැපැසිටි එක වැඩි වෙන්න අනිවාර්යෙන් පිත කියන එක අත්‍යවශ්‍යම දෙයක්. එහෙනම් කෙනෙක් පිත වැඩි වෙන්න එයාගේ බුද්ධිමත් භාවය වැඩි. ඔයාලට මම අමතර කාරණාවක් කියන්නේ සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති ડિප්‍රෙෂන් නැත්නම් මානසික රෝග නැත්නම් මේ අපි කියන එක මානසික ප්‍රශ්න තියෙනකොට එයාලා කියන දේවල් හරියනවා. එයාලට කෙනෙක් හැරෙනකොට කියන්න පුළුවන් මේ වෙන්නේ මේකට. මේ වෙන්නේ මෙහෙමයි. ඒකට හේතුව තමයි ගොඩක් මානසික රෝගවලට බලපාන්නේ මේ පිත වැඩි වීම කියන එක. ඒතර පිත වැඩි වෙනකොට මේකේ තියෙන මේ ඔළුවේ නැත්නම් මේ තියෙන බ්‍රේන් එකේ එක පාර්ට්ස් අනවශ්‍ය ප්‍රමාණ වලින් ඩෙවලොප් වෙනවා. මේ ඩෙවලොප් වෙන නිසාම තව කෙනෙකුට වඩා මෙයා ගොඩක් සෙන්සිටිව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක්ගේ තියෙන ඒ කියන්නේ මෙයාලගේ ඇනලයිසින් පවර් එක වැඩි. පොඩි දේවල් ඇනලයිස් කරලා මෙයාලා කියන දේවල් හරියටම හරියනවා. ඉතින් මෙන්න මේකත් එක්ක ඔක සයිකල් එකක් බවට පත් වෙනවා කොහොමද? දැන් පිත වැඩි වීම නිසා බ්‍රේන් සෙල්ස් හොඳට ඩෙවලොප් වුණා. ඒතර මෙයාලා කියන දේවල් හරියනවා. මෙයාලට ඇනලයිස් කරන්න පුළුවන්. ඒතර මෙයාලට තේරෙනවා ළඟපාත ඉන්න මිනිස්සු කොහොමද අපි ගැන හිතන දේවල්. මොන වගේ දේවල්ද මෙයාලා කරන්න කියන එක තේරෙනවා. ඒතකොට මෙයාලගේ තවත් තරහ වැඩි වෙනවා. තරහ වැඩි වෙනවා කියන්නේ මොකද්ද? තවත් පිත වැඩි වෙනවා. මේක දෙපැත්තට වැඩ කරනවා. පිත වැඩි වීම නිසා තරහ යනවා. තරහ යන නිසා පිත වැඩි වෙනවා. මේක දිගින් දිගටම යනකොට තමයි ප්‍රබල මානසික රෝග බවට පත් වෙන්නේ. මේක මම වලට මේ පොඩි එක්සැම්පල් එකක් කිව්වේ. ඉතින් මේ වගේ මේක වැඩ කරන තැන් ගොඩක් තියෙනවා. හැබැයි මේ වගේම තමයි පිත වැඩිවීම කියන කෙනෙක් ගොඩාක් මහත් වෙන්නෙත් නැහැ. ඒ වගේම මෙයාලගේ අනිත් ඒවාට වඩා බැලන්ස් ගතියක් තියෙනවා. කියන්නේ ගොඩක් කෙට්ටුත් නැහැ, ගොඩක් මහතත් නැහැ. හැබැයි ඕනට වඩා පිත වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? ඇඟේ තියෙන අග්නි ප්‍රභේදය වැඩි වෙනවා. ඒතර අග්නි ප්‍රභේදය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? අපි කොච්චර කැම ගත්තත් ඉක්මනට දිරවනවා. සමහරට හොඳට දිරවෙන්නේ නැහැ නිකන් පිච්චිලා වගේ යනවා. ඒතර පිච්චිලා වගේ ගියාට අපේ මේ තියෙන නියුට්‍රිෂන්ස් ටික ඇඟට ඇවිල්ලා නැහැ. හැබැයි ගන්න කැම එක අයින් වෙලා ඇඟින් යනවා.
මේ කටිය නිතරම් බඩගිනීනවා ඕනම දෙයක් මොන කළු ගල් ගෙඩි කෑවත් දිරවනවා ඔය වගේ හැබැයි මේ උෂ්ණය වැඩි නිසා වෙන උෂ්ණ රෝග එකන බිබිලි වර්ග කුෂ්ට වර්ග ඔය වගේ දේවල් එන්න චාන්ස එකක් තියෙන මෙයාලගේ වයි මෙතට මේ පිත වැඩි කෙනෙක් නම් මොකක්ද කරන්න ඕනේ මෙයාල හැම වෙලාකම එයාලගේ බාහිර පරිසරය අනවශ්‍ය ප්‍රමාණයකින් උෂ්නාධික දේවලොලින් වලකින්න ඕන තැන් උදාහරණයක් විදිහට අපි ගවම් පයිනපල් පයිනපල් වල හැවෙලාම තියෙන ගුණේ තමයි උෂ්ණ ගුණේ තර මේ උෂ්ණ ගුණේ තියෙන එකට එක උෂ්ණදයකට උනුවතුර එකට උනුවතුර එකක් එකතු කරොත් මේක රශය තවත් වැඩිෙන ඊට වඩා උුණු දෙයක් එකතු කර උනුවතුර එකට ඇල් වතුර එකතු කර අර තිබුණු රශ්නය අඩුවෙනවා අන්න ඔය කියන කන්සෙප්ට ගනුව මෙල් හැම්වෙලාගම උෂ්ණ දේවල්ලොලින් පුළුවන්තරම් ඇත්වෙන්නවා අපි දමකු මෙයාල ගිල්ලා ඉන්නවා කියලා හොඳට අවු වැටන පැතර කල්පිටිය වගේ ගිල්ල ඔන්න මෙයාට අමාරුව වැඩි ඇයි මෙයාලගේ ඇගේ පිත කොහොමත් වැඩි බාහි රුෂ්ණ නිසා තවත් මේක වැඩි වෙන මේ වගේ කෙනෙක් හැම වෙලාකම වැඩිපුර වතුරත් එක්ක සීතල දේශගුණයක සීතල පැත්තක අන්න ඒ වගේ ඉන්නවන මෙයාලගේ මේ තියන දේවල් බැලන්ස් වෙනවා විටස කප ප්‍රකෘතිය කප කීපුහම අපේ සෙම කියන එකත් කපවලටමයි අයිති වෙන්නේ ඒද සමල කටම එක සෙම් දෝසය කියලත් කියනවා හැබැයි මේක හරිම වචනය කප මේකින් එකක් විතරයි සෙම කියලා කියන්න මේ කප වැඩි කෙනෙගේ ඇඟ මහතය කලින් පෙන්නපු ෆොට එක මතක් කරන මේ කප වැඩි කෙන හැම්වෙලාකම ගොඩක් මහත එයාල හරි කම්මැලි එන දෙයක් වැඩිපුර නිදාගන්න කැමති දැන් දැකෙන හැමෝටම නිදාගන්න කැමති කම්මැලි ඔක්කොම තියෙන එක වෙන වෙන ප්‍රශ්න හිද තින්න පුළ කොම කප ප්‍රකෘතිය ඉන්න කෙනෙක් නැතන් කප මුල්වෙච් කප දෝෂ කෙනෙක මුල්වෙලා ඉන්න කෙනෙගේ මේ කියන ලක්ෂණ හොඳරම තියෙන දැවල්ට හැමිරිසාාවක් හැදනලට නිදිමතයනවා එක සාමනය මොද කප වැඩි වුණ හම මේ නිදිමත කියන එක නිතරෙනවා වැඩ කරන්න කම්මැලි මේල හරි ස්ලෝ එතකොට දැන් කල්පනා කලබන දැන් දෙයක් කල්පනා කරන්න අමාර්ගයි කල්පනා කරන ශක්තිය හම්බෙන්නේ අපිට පීත පිතවල පිත කන්ට්‍රෝල් කරන පවර එක තමයි කප එනම් පිත වැඩි කෙනෙක්ට කල්පනා කන්න පුළන් වුණාට කප වැඩි කෙනෙකුට වැඩිය ඇන්ලයිසිම් පාටයක් කරන්න අමාර ඇයි මෙයාලගේ කප වැඩිවීම තුළ පිත ඔටෝමැටිකලි අඩුවෙනවා දැම් බල ඔලගේ ටීම්මයක් ගැන කල්පනා කළබන්න ටීම් එකද මේ කියන ලක්ෂණ තියෙන ගට අපිට සමාජය හම්බෙනවා ඉතින් මේ දේ දන්නවනම් අපි දන්නම් මේකට හේතුව මොකක් දෙනම් මේක බැලන්ස් කරගන්න කොහොමද අපි කෙනෙක කොල්ටියක් එක්ක බැනගෙන තේරුමක් නෑ එනම් මේකට හේතුව ඇවිලා තියෙන්නේ මෙයාලගේ ප්‍රකෘති දෝෂයත් එක්ක ඉගෙන මේක මෙයාලගේ සුභාවය ගැන එක විශේෂ දෙයක් නෙමේ මොකද වාතය වැඩි කෙනෙක් වේගවත්වීම කප වැඩි කෙනෙක් අලසවීම මේ දෙකම මෙයාලගේ ෆිසිකල් බොඩි එක සහ ෆිසිකල් බොඩි එකෙන් ඇතිවෙන මානසිකත්වය මේ කියන එක නිසා හැදෙන දෙයක් තවට මේ ඕනම ඔය කප වැඩි කෙනෙ ගෝ ඊට පස්සේ එන්න දේවල්ටික තමයි මෙයාලගේ ඉමිනු සිිස්ටම් එක ප්‍රශ්නයන්න පුළුවන් ඇලජීසන්න පුළුවන් එයාට හැමවෙලාකමල බෑ කියන ගතියෙන්න්න පුළුවන් ජොයින් පේන්සෙන්න්න පුළුවන් මේ වගේ දේවල් එන්න බ්‍රද මේ වගේ උපරිමට ගයාට පස්සේ සමාට මේවා ඩිප්‍රේෂන් කියන ලෙවල් සොල්ට එන්න පුළුවන් ඕනම දෙයක්නට හොඳට බලන්න ඕන්ට වඩාටියක් මහත ඉන්න කෙනෙ හැමිලාකම කම්මලි මේකට හේතුව තමයි මහත්වීමට බලපාන්නෙත් කප කම්මැල්වීමට බලපාන්නෙත් කප එතොට මෙන මේ කියන කොල්ටස් ඔය කියන හේතුත් එක්ක තමයි හැදිලා තියෙන රයි තොට මේ කප වැඩි කෙනෙක් නම් මේකෙති මොකද කරන්න ඕනේ එතකොට බලන්න ඕනි හැවෙලාගම මේ කියන හැම දෝෂයක්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ෆුඩ්ස් වලින් කෙනෙක් ගන්න කෑමරටාවනුව මේ කියන දේවල දැන් උදාහරනකට කප වැඩි කෙනෙක් තවත් පෑන් රස ජාති කනවන තවත් කම්මලිනවා කප වැඩි කෙනෙක් පිටිවර්ග කනවන තවත් වැඩි වෙනවා තොර
මේ කන්ට්‍රෝල් කරන්න නම් මොකද කරන්න ඕනේ? කප වැඩි කෙනෙක් ඇඹුල් වර්ග. දැන් හිතන්නකො අන්නාසි වගේ දෙයක් කනවා නම් එයාගේ කප ගතිය කන්ට්‍රෝල් වෙනවා. එතකොට මේ විදිහට බැලන්ස් කරගන්නවා නම් හැම වෙලාවකම මේ තියෙන දෝෂය බැලන්ස් කරගන්නවා නම් අපිට ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්. මෙතනදී මම කියපු නැති තව දෙයක් තියෙනවා. අපේ තියෙන වයස් සීමාවන් අනුවත් මේ ප්‍රමුඛ වෙන දෝෂ වෙනම තියෙනවා. ඒ කියන්නේ පොඩි කාලේදී අනිවාර්යෙන් කප කියන දෝෂය ප්‍රමුඛයි. පොඩි ළමයෙක්දී. තරුණ වයසේදී පිත කියන දෝෂය ප්‍රමුඛ වෙනවා. වයසට යනකොට වාතය කියන දෝෂය ප්‍රමුඛ වෙනවා. වලට ගෙවල ආච්චිලා සීයලා ඉන්නවනම් ඔය කකුල් අමාරු අරවම වෙනකොට ඔය නිතර කියන දේ තමයි වාත අමාරු කියන එක. ඇයි? වයසට යනකොට මේ වාතය කියන දෝෂය ඔටෝමැටිකලි ප්‍රමුඛ වෙනවා. මේක දවස පුරා දුවන සයිකල් එකක් තියෙනවා. අවුරුද්ද පුරා දුවන සයිකල් එකක් තියෙනවා. අපේ ජීවිතය නැත්නම් මේ ලයිෆ් ටයිම් එක පුරා වැඩ කරන සයිකල් එකක් වෙනම තියෙනවා. දැන් පොඩි ළමයෙක්ගේ නිතරම නහයෙන් හොටු වෙනවා. ඒක සාමාන්‍යයි. දැන් මෙහෙම වෙන්නේ නැහැ. මොකද දැන් පොඩි කාලේ ටිකක් හොටු වෙනකොටම ගිහිල්ලා දෙනවා ඇන්ටිබයොටික් සෙට් එක දෙනවා. මේ තියෙන බෙහෙත් ටික දෙනවා. මේක වේලන්න කරනවා. හැබැයි හරනම් එයාගේ මේ සෙම කප කියලා එළියට දාන්නේ දැන් හිතන්නකො කෙනෙක්ගේ ඇඟට එනවා වෛරස් එකක් නැත්නම් වෙන මොකක් හරි ඇන්ටිබොඩි එකක්. මේක ඇටැක් කරන්නේ කවුද? අපේ බොඩි එකේ තියෙන white blood cells. මේ white blood cell එක තමයි ගිහිල්ලා කප මේ වෛරස් එක නැත්නම් මේ පිටින් ආපු දේ අල්ලගන්නේ. මේ අල්ලගෙන එයා ඒකත් එක්ක එතන ඒ හදන එකතුව නැත්නම් මේ වෛරස් එකයි මේ වෛරස් එක අල්ලගත්ත ගමන් මේ white blood cell එක එයත් විනාශ වෙනවා. මේකේ තියෙන බයි ප්‍රොඩක්ට් එක නැත්නම් අවුට්පුට් එක තමයි සෙම කියලා කියන්නේ. එහෙනම් පොඩි ඕනම කෙනෙකුට ඇඟට දූවිලි යන්න පුළුවන්, වෛරස් යන්න පුළුවන්, බැක්ටීරියා යන්න පුළුවන්. එහෙනම් මේ යන වෛරස්, බැක්ටීරියා මේ දූවිලි කියන ඒවා එළියට දාන්නේ කොහොමද? සෙම විදිහට. එහෙනම් පොඩි ළමයෙක්ගේ සෙම එන එක එයාගේ තියෙන ඉමුනිටි සිස්ටම් එකේ තියෙන හොඳකම. දැන් ඉඳලා හිටලා හරි හෙම්බිරිස්සාවක් හැදෙනවා නම් එතනදී අපි දන්නවා අපේ ඉමුනිටි සිස්ටම් එක හොඳට වැඩ කරනවා. හැබැයි මේක සීමාවක් නැතුව හැමදාම සෙම තියෙනවා නම් මේක ඕන්ට වඩා ඉමුනිටි සිස්ටම් එක වැඩ කරනවා කියන එක එක්තරා විදිහකට ලෙඩක් වෙනවා. හැබැයි මේක කවදාවත් හැදෙන්නේ නැත්නම් කියන්නේ අවුරුද්දකට දෙකකට සැරයක් නම් හෙම්බිරිස්සාවක් හැදෙන්නේ. ඔන්න පොඩ්ඩක් ඉමුනිටි සිස්ටම් එක පොඩ්ඩක් සිස්ටම් චෙක් කරගන්න වෙනවා. ඒ කියන්නේ මෙතන මොකක් හරි අවුලක් තියෙන ඉමුනිටි සිස්ටම් එක නැත්නම් මේ තියෙන වෛරස් හරව මේවා වලට අනිවාර්යෙන් හැදෙන්න ඕනේ. එහෙනම් මේ පොඩි කාලේදී ගොඩාක් වෙලා පොඩි ළමයි හොටු පෙරාගෙන ඉන්නවා. ඇයි මේ පොඩි කාලේදී එයාලගේ අනිවාර්යෙන් කප කියන දෝෂය ප්‍රමුඛ වෙලා තියෙන්නේ. මේකට හේතුව තමයි පොඩි කාලේදී වෛරස් වලට දූවිලි වලට වෙන බැක්ටීරියා වලට නිරාවරණය වෙන ප්‍රමාණය වැඩි. එහෙනම් මේ ටික ඇවිල්ලා අපේ ඇඟ හැදිලා තියෙන හැම වෙලාවකම ඇඟට අනවශ්‍ය දේ ඇඟෙන් අයින් කරන්න. එහෙනම් මේකෙදි සෙම විදිහට තමයි මේ දේවල් අයින් වෙලා යන්නේ. එහෙනම් මෙතන මේ මොකක්ද වෙන්නේ? මේ ටොක්සින්ස් අයින් කරන එක ක්‍රමයක්. එහෙනම් මේ කාලේ අපි බෙහෙත් දීලා මේ තියෙන සෙම ටික වේලලා දැම්මාට පස්සේ මොකද වෙන්නේ? අන්න අපේ ඇඟ ඇතුලේ එළියට යන්න තිබ්බ ටොක්සින් ටික ඇතුළෙම තැන් තැන් වල වේලලා තියෙනවා. ඊට පස්සේ ලොකු වෙනකොට මේකෙන් වෙන වෙන ලෙඩ වලට හේතු වෙනවා. ඒක තරුණ වයසට එනකොට පිත ප්‍රමුඛ වෙනවා. ඇයි? අපි ජවයකින් වැඩ කරන්න ඕනේ. ඒතර මේ වැඩ කරන්න මේ හැම දෙයක්ම පාලනය වෙන්නේ පිත. අපේ ඔළුව වැඩ කරන්න ඕනේ. ෆිසිකල් බොඩි එක වැඩ කරන්න ඕනේ. එතකොට වැඩිපුර අපිට ජවය ඕනේ, ශක්තිය ඕනේ. එහෙනම් මේකට ඕන කරන ආහාර ජීර්ණය වෙන්න ඕනේ. ඒතර මේ පිත තරුණ වයසේදී වැඩි කියන්නේ එතකොට ඔය පිත ආශ්‍රිත නැත්නම් මේ උෂ්ණාශ්‍රිත රෝග තරුණ වයසේදී වැඩි වෙනවා. ඔය සමහර වෙලාවට වැඩි හිටියෝ හැම කියනවා මේ තරුණ ළමයින්ට කුලප්පුව හැදෙනවා ඔය වගේ කතන්දර. මේකට හේතුව තමයි මෙයාලගේ පිත වැඩි වීම. ඊට පස්සේ වයසට යනකොට මොකද වෙන්නේ? වාතය කියන දෝෂය ප්‍රමුඛ වෙනවා. මේ වාතය කියන දෝෂයට තමයි අපේ ඇඟේ තියෙන නර්ව් සිස්ටම් එක පවා අයිති වෙන්නේ. එහෙනම් මේ නර්ව් සම්බන්ධ ප්‍රශ්නත් වාතය කියන ගණයට තමයි ආයුර්වේදයේදී කතා කරන්නේ. right. ඒතර මේ කියන වාතය ප්‍රමුඛ වුණාට පස්සේ වාතයට විතරයි පුළුවන් වාත පිත්ත කප තුන කල්පනා කරලා බලන්න වාතය කියන්නේ මූවිං පවර් එක. එහෙනම් එක තැනක තියෙන දේක් තව තැනකට අරන් යන්න පුළුවන් හැකියාව තියෙන්නේ වාතය කියන දෝෂයට. එහෙනම් වාත දෝෂයට මොකද කරන්න පුළුවන්? එක තැනක තියෙන දුර්වලකම තව තැනකට අරන් යන්න පුළුවන්. ඔය වාත අමාරු කියන ඒවා අද එක තැනක තියෙනවා හෙට තව තැනකට තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ ඔන්න ඔය තැනින් තැනට අරන් යන්න පුළුවන් හැකියාව. right. එතකොට මේකේ ඊළඟට දැනගන්න ඕන දේ තමයි අපි ඔය කිව්වට
කට්ටියට ලස්සනට වාත පිත්ත කප එක දෝෂයක් ප්‍රමුඛ වෙලා තියෙන්නේ නැහැ. සමහර වෙලාවට මේකේ කම්බිනේෂන් එකක් එන්නේ. ඒ කියන්නේ කෙනෙක්ගේ වාතයත් වැඩි පිතත් වැඩි. තව කෙනෙක්ගේ වාතයත් වැඩි කප වැඩි. දැන් මේ වගේ කම්බිනේෂන් එනකොට තමයි ඔය කියන ලක්ෂණ මික්ස් අප් වෙලා තියෙන්නේ. මේක තේරුම් ගන්න සමහරවිට අමාරුයි. ඒ හිතන්න කෙනෙක් ඔය කියන ලක්ෂණ වර්ග දෙකක් තුනක් එකට තියෙනකොට ඔන්න ඔය කියන දෝෂ දෙක ප්‍රමුඛ වෙලා. අපි ඒ කට්ටියට කියන ද්විදෝෂජ. ඒ කියන්නේ එයාලගේ දෝෂ දෙක. සමහර අයගේ ත්‍රිදෝෂජ. ඒ කියන්නේ මේ දෝෂ තුනම ප්‍රමුඛ වෙනවා. එතකොට ටිකක් අමාරුයි. දැන් හිතන්නකෝ දැන් පිත කියන දෝෂයට against power එක තමයි කප. දැන් මේ දෙකම වැඩි කෙනෙකුට කොහොමද ට්‍රීට් කරන්නේ? ඒ කියන්නේ අනිවාර්යෙන් පිත කියන එක අඩු කරනවා. ඒ කියන්නේ අග්නි කියන එක අඩු කරනවා. නැත්නම් හීට් එක අඩු කරනකොට මොකද වෙන්නේ? කප කියන එක වැඩි වෙන්න ඕනේ. කියන්නේ රස්නේ අඩු වෙනකොට සීතල වැඩි වෙනවා. අනිවාර්ය ස්වභාවිකව වෙනවා. දැන් මෙයාගේ රස්නෙත් වැඩි සීතලත් වැඩි. එහෙනම් මේ වගේ කෙනෙකුට සීතල දේවල් දෙන්නත් බෑ රස්නේ දේවල් දෙන්නත් බෑ. රස්නේ අඩු කරන්න කියලා සීතල දේවල් දෙනකොට මෙයාලගේ සීතල ගුණය තවත් වැඩි වෙනවා. සීතල ගුණය අඩු කරන්න බැලන්ස් කරන්න කියලා හිතලා රස්නේ ಜಾති දෙනකොට ඒ සීතල අඩු වෙනවා වගේම රස්නේ කියන ගුණය තවත් වැඩි වෙනවා. ඉතින් මේක හරි අමාරු තත්ත්වයක්. කියන්නේ දැන් මේ කියන්නේ අපි හිතන තරම් මේ අඩිරූලෙන් මනලා වගේ මේ ත්‍රිදෝෂ හොයන්න බෑ. කියන්නේ සමහරලාට දෝෂ දෙකක් දෝෂ තුනම වෙනස් වෙච්ච අවස්ථා ගොඩක් වෙලාට තියෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා ඔය කල්පනා කරලා බලන්නද තනියම එක එක්කෙනාගේ මෙයාලගේ තියෙන මොකද්ද ප්‍රමුඛ වෙන දෝෂ කියන එක අඳුරගන්න. මේක හොඳ ඇක්ටිවිටි එකක්. ඔය මේකේ මේ රොකට් සයන්ස් එකක් නෑ. මේ තියෙන්නේ අපේ දිනදා අපේ තියෙන මේ සමාජය මේ තියෙන අපි ඉන්න සමාජයේ අපිට පේන්න තියෙන දකින්න තියෙන දේවල්. right. මං ඊට පස්සේ මේකේ අවසාන සෙෂන් එක විදිහට ආයුර්වේදික් බියුටි කල්චර් ගැන ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම්. මේ ආයුර්වේදික් ප්‍රොඩක්ට්ස් නැත්නම් ආයුර්වේද කියන එක සහ ඉන්ඩිජීනියස් සිස්ටම්. ඉන්ඩිජීනියස් කියලා කියන්නේ ආයුර්වේද වල සබ් කැටගරි එකක්. ඒකට හේතුව තමයි ඉන්ඩිජීනියස් සිස්ටම් එක වෙලා ලංකාවේ ඩෙවලොප් වෙච්ච එකක්. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ඉන්ඩිජීනියස් සිස්ටම් එක. ආයුර්වේද කියන එක ඇතරම ඉන්දියන් සම්භවයක් එක්කන්නේ. හැබැයි දේශීය වෙදකම කියන එක නැත්නම් මේ ශ්‍රී ලංකන් ඉන්ඩිජීනියස් මෙඩිකල් සිස්ටම් එකට ආයුර්වේද නැතුව තනියම ඉන්න බෑ. ඒකට වෙන හේතු ගොඩක් තියෙනවා. මොනවා වුණත් මේකේ තියෙන ට්‍රීට්මන්ට් වල වෙනස තියෙන්නේ පාවිච්චි කරන බෙහෙත් වල සහ කන්සෙප්ට්ස් 120කින් විතර පොඩි ප්‍රමාණ විතරයි වෙනස් වෙන්නේ. right. දැන් මේ කියපු ත්‍රිදෝෂ ඕනම කෙනෙක්ගේ හැම පාට් එකකටම බලපානවා. කෙනෙක්ගේ සමත්වයක් ආයුර්වේද විදිහට අපි කියන ත්වක්. මේ සම නැත්තම් මේ කියන ස්කින් එක ඕනම කෙනෙක්ගේ මේ තියෙන ත්‍රිදෝෂ අණුව තමයි හැදිලා තියෙන්නේ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර අයගේ එක අපි හිතමුකෝ දැන් වෙන දේවල් ඕනේ අපි මූණ ගැන විතරක් කතා කරමු. ඒතර මේ මූණේ තැන් වල තියෙන්නේ එක එක දේවල් බේස් වෙච්ච එක එක දෝෂ ප්‍රමුඛ වෙච්ච සම. දැන් ඩ්‍රයි ස්කින් නම් මේක ඇවිල්ලා වාතජ කියන එක වාතය ප්‍රමුඛ වෙලා තමයි තියෙන්නේ. ඔයිලි ස්කින් නම් මෙතන දැන් මේ මෙතන මම කියලා තියෙන්නේ මේකේ තියෙන වෙස්ටර්න් විදිහට බෙදපු එක. ඒතර මේ ආයුර්වේදික විදිහට එන්නේ වාතජ, පිත්තජ, කපජ and ද්විදෝෂජ and ත්‍රිදෝෂජ. ඒ කියන්නේ වාතය ප්‍රමුඛ වෙලා හැදෙන ස්කින් එක තියෙනවා, පිත්තජ ප්‍රමුඛ වෙලා හැදෙන ස්කින් එක තියෙනවා, කපජ සෙම ප්‍රමුඛ වෙලා හැදෙන ස්කින් එක තියෙනවා. සහ මේ දෝෂ කීපයක් එකතු වෙන එක තියෙනවා. එතකොට කම්බිනේෂන් ස්කින් කියපුවම ද්විදෝෂද ත්‍රිදෝෂද කියන ඔය ඔක්කොම මික්ස් අප් එකක්. ඒතර ඩ්‍රයි ස්කින් නම් ඩ්‍රයි වෙන්නේ මොන වගේද? ඩ්‍රයි වෙන්නේ වාතය වැඩි වෙනකොට. එහෙනම් වාතය වැඩිපුර තියෙන කෙනෙක්ගේ ස්කින් එක අනිවාර්යෙන් ඩ්‍රයි වෙනවා. ඒ කියන්නේ දැන් උප්පත්ති දෝෂයේ වාතය වුණාට එයාගේ ස්කින් එකට මේක වාතජම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මේක පාර්ට් එකෙන් පාර්ට් හැම පාර්ට් එකකට මේකේ තියෙන මේ බෙදීම ත්‍රිදෝෂ කියන එක බලපාන. එහෙනම් මේකේ අපි ස්කින් එක විතරක් ගත්තහමත් මේකේ තියෙන වෙනම
විදිහ. එනම් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ගේ හැම වෙලාවකම මේකේ වාත ගතිය වැඩි. එතකොට ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ගේ පිත්තජ කියන ගතිය සහ කපජ කියන එකේ කම්බිනේෂන් එකක් මෙතන එනවා. ඇයි අපි මේක දැනගන්න ඕනේ? ඒක ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට දැන් හිතන්න අපි මේ වගේ ස්කින් එකට ට්‍රීට්මන්ට් එකක් දැන් ගොඩක් අය ඔය මේ පාවිච්චි කරන දෙයක් තියෙනවනේ. ඒත් මේ විදිහට පාවිච්චි මේ අපි ඕනම කෙනෙක් කැමති ලස්සනට ඉන්න, පිම්පල්ස් නැතුව ඉන්න, බිබිලි නැතුව තියෙන්න. නේ? ඒතර වේලිච්ච ගතිය නැති වෙන්න, මූණේ අපේ තියෙනවා නම් ඉදිතරලා වගේ තියෙනවා නම්, වේලිලා වගේ ගිහිලා තියෙනවා නම් ඒවා නැති කරගන්න. ඉතින් මේ තියෙන ස්කින් ටයිප් එක, ඔයාලගේ තියෙන ස්කින් ටයිප් එක ඔයාලා අඳුරගත්තොත් පුළුවන් ඔයාලට මේකට ගෙදරම තියෙන දේවල් වලින් පොඩි පොඩි ට්‍රීට්මන්ට්ස් කරගන්න. හැබැයි මේ හැම එකක්ම හැමෝටම හරියන්නේ නැහැ. ඕකේ අමාරුම එක තමයි ඔයිලි ස්කින් එක. ඔයිලි ස්කින් එකට ට්‍රීට්මන්ට්ස් හරිම අමාරුයි. මොකද මේක පොඩ්ඩ ඇත්තම් ඔයිලි ස්කින් එක මොන දේ කරත් මේ ඔයිලි ගතිය නිසා වෙන වෙන දේවල් පිම්පල්ස් එන්න බලනවා, බිබිලි එන්න බලනවා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒතර ඔයිලි ස්කින් කෙනෙක්ගේ ගොඩක් වෙලාවට දකින්න තියෙන දෙයක් තමයි නිතරම මොනේ පිම්පල්ස් තියෙනවා, බිබිලියෙන් තියෙනවා, වලවල් තියෙනවා, රතු පාට පැචස් තියෙනවා. ඉතින් මේ වගේ දෙයකට ට්‍රීට් කරනකොට හැම වෙලාවකම බලන්න ඕනේ ඔයාලගේ ස්කින් ටයිප් එක සහ ඒකට ගැළපෙන දේවල් විතරක්. දැන් උදාහරණයක් විදිහට පිත්තජ ස්කින් එකක්. එහෙම නැත්නම් පිත්තජ තුවක් කියලා අපි කියන්නේ පිත්තජ සමක් තියෙන කෙනෙක් ඔයාලගේ මූණේ උෂ්ණය කියන ගුණේ තියෙන උෂ්ණ ගුණේ තියෙන දෙයක් පාවිච්චි කරනවා නම් අන්න මොකද වෙන්නේ? අර තියෙන උෂ්ණ ගතිය තවත් වැඩි වෙනවා. පැහැදිලිද? දැන් හිතන්න පිම්පල්ස් වලට ට්‍රීට් කරන්න කියලා යනවා. මෙයා පාවිච්චි කරන මොනවා හරි අපි හිතමු දැන් එක જાති තියෙන්න පුළුවන් නේ. අවකාඩෝ තියෙන්න පුළුවන්. බීහනි තියෙන්න පුළුවන්. යෝගට්ස් පාවිච්චි කරනවා. කියුකම්බර් පාවිච්චි කරනවා. ඒත් මේ වගේ දේවල් පාවිච්චි කරනකොට ඔන්න දැන් ඔයාලට තෝරගන්න වෙනවා ඔයාලගේ ස්කින් ටයිප් එක. මේක හැම ට්‍රීට්මන්ට් එකකදීම ආයුර්වේදයේ තියෙන බේසික් කන්සෙප්ට් එක. මම මේකට මේ පාර්ට් එක තෝරගත්තේ ඔයාලට මේක හැම දෙයකම අදාළත්වයක් තියෙන නිසා. දැන් මේකට වෙන රෝග ගත්තත් මේ විදිහම තමයි. එතකොට දැන් මේ අපි හිතමුකෝ දැන් බිබිලි තියෙන කෙනෙක්, පිම්පල්ස් තියෙන කෙනෙක් කියලා. ඒතර මෙයාලා හැම වෙලාවකම පාවිච්චි කරන්න ඕනේ මේ ඔයිලි ගතිය කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි පාවිච්චි කරන්න. දැන් මොනවා හරි දෙයක් මූණේ ගන්නවා නම් ඒකට පාවිච්චි කරන්න ඕන වල මේ තියෙන ඔයාලගේ තියෙන දෝෂය. දැන් හිතන්නකෝ ඩ්‍රයි ස්කින් කෙනෙක් නම් එයා පාවිච්චි කරන්න ඕනේ මේ කප ගතිය වැඩි කරන දේවල්. මේ නැත්තම් මේ තියෙන වෝටරි ගතිය වැඩි කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි පාවිච්චි කරනවා. දැන් කෙනෙකුට පුළුවන් ඇලෝවෙරා ජෙල් එක පාවිච්චි කරන්න. නේ? එතකොට මේකෙදි වෙන්නේ අර තියෙන ඩ්‍රයි ගතිය ප්‍රතිවිරුද්ධ දෙයක් අපි පාවිච්චි කරලා තියෙනවා. එතකොට අන්න අර ඩ්‍රයි ගතිය අඩු වෙලා ඉස්සරහට ඔයාලට අඩු කරගන්න පුළුවන්. රයිට්. මම ඔයාලට මේකේ පොඩි මේ පැක් එකක් දෙන්නම්. මේක ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ගෑනු ළමයින්ට විශේෂයෙන්ම හොඳයි. ඔයාලගේ ගොඩක් පිම්පල්ස් තියෙනවා නම් ඊට පස්සේ බිබිලි ගතිය රතු පාට බිබිලි ගතිය වැඩි නම් මේක ඩ්‍රයි පැක් එකක් විදිහට පාවිච්චි කරන්න. මේකෙදි ගන්න වැල්මි පවුඩර් 1 tablespoon. මේ මෙෂර්මන්ට්ස් මතක තියාගන්න. 1 tablespoon කියලා කියන්නේ 15 grams. මංජිස්ටා කියන්නේ වැල් මතට පවුඩර්. ඉතින් මේ මංජිස්ටා පවුඩර් වලට ගන්න පුළුවන් 1 tablespoon. ඊට පස්සේ ඉරමුසු පවුඩර්. ඒතර මේ ඉරමුසු පවුඩර් කියන එක ඔයාලට මේවා කඩවල මේ જાති අරගෙන වේරලා කුඩු කරලා ගන්නත් පුළුවන්. ඔයාලට කෙලින්ම බෙහෙත් බඩු කඩ වලින් ගන්නත් පුළුවන්. ටියුමරික් පවුඩර් ගන්නකොට ඔයාලා 1 pinch ගන්න ඕනේ. ලොකු ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. මේකට මේක මික්ස් කරගන්න බී හනි වල. ඒතර මේක ඔයාලට පුළුවන් පේස්ට් එකක් විදිහට අර පිම්පල්ස් තියෙන තැන් වල ගාලා තියන්න. තියලා විනාඩි 20කින් විතර වගේ සෝදලා يعني මේක වොෂ් කරන්න පුළුවන්. දැන් මම මේකේ තියෙන එක අපි වැල්මි පවුඩර් පාවිච්චි කරලා තියෙන්නේ
වැල්මි පවුඩවල්ට පුළුවන් මේ අපේ මේ ස්කින්න එකේ තියෙන අර ඔයිලි ගතිය කන්ට්‍රෝල් කරන්න. එතකොට බීහනිවලට ඒ ඔයිලි ගතිය කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව තියෙන. තර මේ මංජිස්ටා පවුඩවලට පුළුවන් අපේ අර අපේ ස්කින්න එකේ තියෙන වයසට යනවාගේ ගතියක් එන්නේ අන්න ඒක කන්ට්‍රෝ කරන්න. තර මේකෙදී වලට අර තියෙන පිම්පල්ස් ටික නැත්තම් මේ තින ටියමරික් පවඩවල් තියෙන හොඳ විස්පීජ නාස ගුණය තර මේ දේවල් වලින් පුළුවන් අර දැම් කෙනෙක්ගේ මූුණ බිබිලියනවන මේකට හේතුව අපේ ඇඟට මේ තියෙන අපේ ස්කින්න එකේ තියෙන ඉමිනිටිකේ ප්‍රශ්නයක් ගැන්න අපේ පිටිං එන මොනවාහරි දූවිලි හරි වයිර සරි බැක්ටීරිය හරි මේ තියෙන දේකට අපේ ස්කින්න එකට බෑ මේකින් ප්‍රොටෙක් කරගන්න තොට අර අල්ලාගෙන මේ හැදන එකත් තමයි මේ බිබිලි වෙල තිය තොර මේ තියන ටියම් මේ තියෙන කම්බිනේෂන් එකෙන් අර තියෙන විසගතිය අයින් කරලා ඊට පස්සේ අර ඉතුරු වෙන තුවාලේ හොඳ කරන්න පුළුවන් ගුණේ හැදෙන තර මේ දේවල් අපි පාවිචනද මේ වගේ තමයි ආයුර්වේදික් මෙඩිසින්ස් හැම එකක්ම පාවිච් හදලා තියෙන එකන අපේ තිය ලෙඩක් හැදෙනවනම් ඒක තිනව රූට් එක ඒ කියන්නේ හැම ලෙඩකටම හැදෙන්ට හේතුවක් තියෙන ලෙඩේ හැදන්න කලින් අපේ පෙන්නුම් කරන දේවල් ටිකක් තියෙන ලෙඩේ හැදුනට පස්සේ අපේ ලක්ෂණ ටිකක් තියෙන සහ මේ ලෙඩේ උත්සන්න වුණහම හොඳටම වැඩිවුණ හම තියෙන ලක්ෂණ ටිකක් තියෙන මේ ලක්ෂණ දිහා බලලා මේවට ප්‍රතිවරුද්ධ දේවල් හෝ සමනය කරන දේවල් පාවිච්චි කරන එක තමයි අපි කරලා තියෙන මේ එක්සාම්පල් එකෙන් වාල්ට දුන්නේ පොඩි අයිඩිය එකක් ගන්න මොකක්ද කොහොමද මේ අපි ලෙඩවලට මෙඩිසින ලෙඩකට අනුව කොහොමද මේක මෙඩිසින්ස් පාවිච්චි කරලා තියෙන්නේ නැතම් මෙඩිසින්ස් කොහොමද අපි මේකට නිර්දේශ කරන්න කියන එක ගැනමට අයිඩිය එකක් ගන්නතර මේ වගේ තමද තැන කෙනෙක් වයසට යනවාගේ ස්කින්න එකක් ඕනම කෙනෙක් වෙනවානේ තට ඒ වෙලාවට අපි පාවිච්චි කරන්නන ඇන්ටේ ජිනය කැන මේ වයසට යන ගුණය නවත්තන්න පුළුවන් බෙහෙත් වර්ගතින ඉන්ග්‍රඩියන්ස් තියෙන එනම් ඒ දේවල් තම එතනදි පාවිච්චි කරන්න එතකොට අපි හිතමෝ කෙනෙක්ගේ ග්ලෑම එක වැඩි කරන්න එම නැතම් කෙනෙක්ගේ දීප්තිමත් ගතිය වැඩි කරන්න අවශ්‍ය තකොට මේ පැහැපත් වෙනවා කළ කියන අන්න එතකොට ඒවට ගැලපෙන ඉන්ග්‍රඩියන්ට තමයි එතනති පාවිච්චි කරන්න තර හැම වෙලාපදීම ඔයාලා මොන දෙයක් කරත් ඔයාලගේ ඩයිට් පෑන්ට් වලදී ඔයාලගේ එදිනෙද පාවිච්චි කරන දේවල් බියටිකල්ච දේවල් මේ හැම එකදීම ඔයාලගේ තියෙන ප්‍රමුඛ දෝෂය මොකක්ද දැන් සමනං සමය ඔයාලගේ මොන ටයිප් එකේද ඔයාලගේ ෆිසිකල් බොඩියක මොන ටයිප් එකේද ඔයාලට ප්‍රත්තිය දේවල් මොනවද කැනවලට ගුණ දේවල් මොනද අගුණ දේවල් මොනවද කියන එක හොයා ගන්න මේ කියන නොලෙජ් එක ඔයාලට ඉතාමත් වැදගත් වෙනවා right මහිතන අපිට මේක තියෙන බේසික්ස් ගැන යම් අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති ඔයාලට මොනහ තියෙන ප්‍රශ්න ගැන අපි විනාඩි 10ක් විතර වගේ ශේෂණ එක වෙන් කරලා තියෙනවා ඔයාලට මොනවද අහන්න දෙයක් තියෙනවා නම් chat එකේ message එකක් දාලා නැත්නම් hand raise කරලා අහන්න පුළුවන් right then thank you Thank you, Aye. There are some questions regarding the session. First one, some countries such as United States, Ayurvedic medicine system is banned. What is your opinion regarding this? Sorry, what is the country? United States. USA? Yeah. Banned, I need to check whether it is banned because some Ayurvedic doctors are in practicing Ayurveda in USA also. I mean, I think the some case in New York. Sorry, no, New York, in New York also, because one of my sisters is living in USA, but she got an accident last week. But she also she's a medical officer in USA, but she's doing the Ayurvedic treatment for her leg. Okay, the second one is, while we intake Western medicine, is it best to take up Ayurvedic medicines?
It's depend on the situation, because uh, most of Ayurvedic medicines are normally, it's we can take it as foods also. So best thing, it depends on the situation, and but normally it's better to keep an interval between the Western medicine and the Ayurvedic medicines. There is another question. Yes. Why youngers get gray hair? Sorry. Why youngers get gray hair? Right, I think you got the answer from the Sapta Dhatu, because all the dhatus are made by the food. Rasa, Rakta, Mangsha, Asti. Then the hair is the byproduct of Asti Dhatu. So if you are getting the balanced nutrients, then you will not get the gray hair. That is the situation. And there is a Ayurvedic life cycle also. The, normally, according to the Ayurvedic teachings, we have to use hair oils. But I think most of people are not using the Ayurvedic oil generally. I think this is the second reason. However, the thing is the nutrition. Another question, Aye. Yes. What can do for obesity in Ayurveda? Obesity. Sorry. What can do for obesity in Ayurveda? What do you mean by the obesity? Can you explain the question? Hello, can you explain it? Because I have mentioned about this at the Sapta Dhatu. If someone get the more Mansha Dhatu, then it will one reason. If someone get more fat, it may be a reason. So uh, this is not a simple question. I think is it clear? Uh, there is also another question. And also one thing I forgot it. And also if someone's birth in Kapha dosha, this also may cost for this one. Okay. Uh, what if a person gets slim with time by doing exercise or any other means who was initially fat, and then will their attributes or qualities remain as same? Sorry. What if a person gets slim with time by doing exercises or any other means who was initially fat, and then will their attributes or qualities remain as same? No. Uh, if someone is doing exercises, that means he's working out. And this causes to increase the vata dosha inside the body. Clear? Then doshas are getting changed, and the qualities also all should be changed according to the doshas. Right, is it enough for that question? Yes, sir. Thank you. Yeah, that's all. Now it's the time for the open mic forum. Okay.
Ladies and gentlemen, I think you guys hear me, right? Yes, Nipun. Yes. So I'm Nipun Megada from WRC. First of all, I must appreciate the organizing committee, Interactor, Aisha, and Gayan, and others. You guys organized this project very well from the phase one, and I'm proud of you guys organizing this event successfully, even though I had contributed a bit. Also, I must thank Mr. Ramesh for teaching us these valuable Ayurvedic lessons and giving us your time and energy for the success of the project. And that's all. And good night. Thank you. We all interact. Good evening, everyone. I'm Interact Past President Hani Rahim from the Interact District Council. I'm the Community Service Director for this year, and I had the pleasure of attending today's project organized by the Interact Club Royal College, Vayamba. First of all, I'd like to congratulate you guys on successfully completing the first phase of this project, which was conducted a few days ago. And also, I'd like to congratulate you guys and commend you guys for organizing a project of this much importance in a time such as now, where the COVID-19 pandemic is incumbent and it is causing a lot of difficulties for the current country, and the entire situation of the country is not, we're not doing too well because of it. So I'd like to commend you guys for keeping on and persevering and going ahead with projects despite these trying times. I would like to appreciate you guys and also thank you for organizing such an important session on this topic, which is Ayurvedic medical science and the treatment methods. I think I personally learned a lot from this session, and I'd like to, on behalf of the Interact District Council and the District 322, appreciate Mr. Ramesh for speaking and giving our interactors a brief knowledge on what exactly this is, given how complicated and how long it takes to learn the method of Ayurvedic medical treatments. So thank you for having me, and thank you for organizing this project, and hope you guys do amazing projects like this again in the future. I'm looking forward to seeing the great work that you guys will be doing and contributing to our society. Thank you. Thank you, IA. If there is anyone else willing to speak about our project, you may unmute your mics.
every beginning has an end. So to remarkable the end of this session, I regard this as an honor and a privilege to extend the vote of thanks. First of all, I would like to thank our chief guest of honor, Mr. B.M.B. Ramesh, for conducting such a beneficial session which helped to realize the importance of the traditional medical system. Next, my sincere thanks goes to our staff advisors, Mr. R.M. Prasanna, Mr. J.K. Silva, and Ms. Subhashini for gracing us their guidance. An essential thanks goes to Interactive past President Sehan Devindu, Interactive past President Samir Rashmula, and the current President Interactive Nipun Meegara for their great support and help. A special thanks to the Ayurveda Project Chairperson, Interactive Gayan Rajasinghe, and Project Secretary, Interactive Najib Aisa, for organizing a valuable project. And a big thanks to all my fellow Rotarians, Retractors, Interactors, and well-wishers who joined with us virtually. So as the end, stay safe, stay home. Thank you.